පෙම්බර දෝනී පින්සර දේවී උන්සඳ මෙන් රූ සිරියාවී කොන්කල දෝනී කොන්කල දෝනී නියං සමේ ගිනිද වෙන පොළොවට සිහිලස දූ නිලිවැස්ස මෙනි සැලමුතු පෙම ළඟ හිත විකසිත කළ කුල කුමරිය කොන්කල දෝනී කොන්කල දෝනී කලලක වුව සුපිපෙන නිල් ඉඳුවර රුව විහිදා විල්දියෙන් නැගේ පෙම්බර දෝනී පින්සර දේවී උන්සඳ මෙන් රූ සිරියාවී කොන්කල දෝනී කොන්කල දෝනී තිබ්බ දඩ ටික සේරම පෙළුවා. තව තිබ්බොත් තව පන්නනවා. ඔය ඇති. ඇති නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. පුංචි නෝනේ ඔබ දැකුමෙන් අප පින්කල බව දැනුනි. අනේ thank you අයිසි අංකල්. අයිසි අංකල්ට thank you. ඒ කියන්නේ මට. ඇයි මට thank you කියන්නේ? අයිසි අංකල් හදලා දීපු කට්ට සම්බෝලේ හින්දා මම දවල්ට බත් ටිකක් කෑවා. නැත්නම් කන්න බෑ කට තිත්තයි. අයිසගේ කට සම්බෝලේ කිට්ටුවටවත් එන්නවත් අපි කාටවත් කට සම්බෝල හදන්න බෑ. මොකද දන්නවද නෝනේ රහස? රහස තමයි මගේ ස්පෙෂල් කියන්නේ ස්පෙෂල්ම ස්පෙෂල් රෙසිපි එක. ඉස්ම ස්පෙෂල්. අනේ මේ කේහල් මල් රෙසිපිය. ඇයි? කට සම්බෝලේ සැර වැඩි කරගන්න මෙයා මොකද දන්නවද නෝනේ කරන්නේ? කොච්චි කරල් දෙකක් වැඩිපුර දානවා. එච්චරයි. එච්චරද? එච්චර නම් ඉතින් කොච්චි කරල් දෙකක් වැඩිපුර දාලා හදලා ගන්නවක බලන්න. ඒ රහ ගණීද කියලා බලන්න. ගණී කියලා තමයි බය. ඇයි ඒ රහ ගන්න බැරි? ඇයි බැරි? අන්න ප්‍රශ්නේ. නෝනේ මං කියන්න. මේකයි රහස. මගේ අත්ගුණේ මේ කෝ මේ මෙයාට නෑ ඒකයි. අප්පෝ මහලුකුවත් ගුණි. කිංකිණි නෝනේ ඔහොම සනීපෙට ඉන්නවා දැක්කහම මට හරි සන්තෝෂයි. මං හරි ආසයි. ඒත් නෝනේ මම මෙතනින් යනවා. ඇයි මං යන්නේ? මට මේ කාන්තික කෝචෝ කතා ඇහෙනකොට මගේ කට ඇවිස්සෙනවා. මගේ කට ඇවිස්සෙනවට වැඩිය හොඳයි. නෝනේ මම දර ටිකක් හොයාගෙන පලනවා. නැත්තම් මට බලන්න හිතෙන්නේ මේ කට. හා දැන් ඉදුවත් කාමරේට යන්නකෝ. ආව හුලම් වදින්. පොඩ්ඩක් ඇඟට පනාව විතරයි ආව කුස්සියට රිංගනනේ.
මුදලාලි. එලෝ. හිතට ටිකක් සතුටුයි. බය වෙන දෙයක් නැහැ. දරුවෝ ජීවිතුන් අතර. මොකද්ද? ළමයි ජීවිතුන් අතර? මුදලාට හොඳට විශ්වාසද? විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගත්තා. ඒ කියන්නේ අපිට ආපහු මුලින් ඉඳන් වැඩේ පටන් ගන්න වෙනවා. නෑ. ළමයාට යාළාමයාගේ පාඩුව ඉගෙන ගන්න ඉඩ දෙනවා. අනිත් කාරණාව ළමයා කොහෙද ඉන්නේ? ඉගෙන ගන්න කොහෙද? ඒ හැම දෙයක්ම ගඟේ මුහුද දැම්මා වගේ. කාටවත් කියන්න බෑ. තේරුණාද? මුදලාලි දන්නවනේ මගේ හැටි. ඔය වගේ විස්තරයක් කාගේ ළඟදිවත් කියන්න මේ ප්‍රියන්තගේ කට ඇරෙන්නේ නැහැ. තමස් දන්නවද? එක පිටුවක් පෙල්ලුවාම ආයේ එන්නේ අලුත් පිටුවක්. දැන් අපි හොයන්න ඕනේ. කිංකිණි කියන්නේ නෙමෙයි. අමිතා අටලුගම. කවුද? කොන්කල දෝනි කොන්කල දෝනි අයියා මං පොතක් බල බල ඉඳලා හැම නින්ද ගියා. යමු අයියේ. වඩින්න අයියේ. අයියා කූල් එකක් බනවද? එහෙම නැත්නම් තේ එකක් බනවද? නෑ මොකුත් ඕනේ නෑ. මං ආවේ නගෙත් එක වැදගත් දෙයක් කතා කරන්න. මට වැදගත් දෙයක්ද? එහෙම නැත්නම් අයියට වැදගත් දෙයක්ද? කාටද වැදගත් කියලා කියනවට වඩා මම මෙහෙම කියන්නම්කෝ. මේ අයිඩියා එක මට මුලින්ම දුන්නේ නංගි. මම දුන්නු අයිඩියා එක. එතකොට ඒක මොක වුණත් අයියා මෙහි ආවේ ඒ අයිඩියා එක පිළි අරගෙනද? පුදුමයි. මොකද්ද පුදුමේ? නෑ ඉතින් ඔයා කවදාවත් මං කියන දේවල් ලේසියෙන් අහලා නෑනේ. ඔව් ලේසියෙන් අහලා නෑ. ඒක මන් දන්නවා. කවුරු මොනවා කිව්වත් මම මගේ තරාදියට දාලා කිරලා මැල්ල තමයි වැඩ කරන්නේ. මිටි කලනුත් මම නංග කීව දේවල් ඔලුවට අරගෙන නැත්තේ නෑනේ. හරි. ඒක එහෙමයි කියමුකෝ. දැන් ඔය ඔලුවට දාගත්තු මගේ අයිඩියා එක මොකද්ද? ඩිවෝස් කේස් එකක් ෆයිල් කරන එක. අයියේ මම එහෙම අයිඩියා එකක් දුන්නා තමයි. ඒත් මේ අයිනං ඒත් කියලා කියන්නේ. අයියා අපි ඒ වගේ තීරණයක් ගන්නකොට හොඳට කල්පනා කරලා බලන්න ඕන. මං හුඟක් දුර කල්පනා කළා. මැනිකේ ලොකු නෝනා අද ඉඳුවර මහත්තයා දවාලි කෑමට ආවේ නෑ නේද? හැමදාම ඉන්නේ නෑනේ නෝනා. මං හිතන්නේ මොකක් හරි වැඩක් ඇති. වෙනදා මේ වෙලාව වෙනකොට ගෙදර ඇවිල්ලා නේද?
ගොඩක් දවස් වලට නම් ගෙදර ඇවිල්ලා මේ වෙලාවට. මැනිකේ ඉන්දුවර මහත්තයා ගැන හොඳට හැගහගෙන ඉන්න ඕනේ. දරුවා නලවන විදිහ, දරුවා නලවන වෙලාවට කියන දේවල් විශේෂයෙන්ම. හුඟක් මිනිස්සු එහෙම තමයි. තමන් කරන්න හිතාගෙන ඉන්න දේවල් තමන්ගේ දරුවා නලවන වෙලාවට දරුවත් එක්ක කියනවා. දරුවට නොතේරුණත් කියන කෙනා තමන්ගේ හිත සැහැල්ලු කරගන්න එහෙම කියලා දානවා. ලොකු නෝනා. ලොකු නෝනා කියනකොටයි මතක් වුණේ. අද උදේ කොන්කල දෝනි කොන්කල දෝනි ඔව් අද උදේ පුංචි බේබියෝ හුරතල් කරන ගමන් කියනවා මගේ පැටියෝ අපි ඉක්මනටම මෙහෙන් යමු කියලා. ඉතින් අයියා අඳුරන ලෝයස්ලා නැද්ද? ඉන්නවා. ඒනොට ඒගොල්ලෝ මේ ඩිවෝස් කේස් හැන්ඩල් කරන අය නෙවෙයි. මේකට හොඳ ලෝය කෙනෙක් හොයාගන්න වෙනවා. නංගෙත් පොඩ්ඩක් බලන්නකෝ. හොඳම ලෝය කෙනෙක් අල්ලන්න වේවි. මොකද කේස් එක ෆයිල් කරපු ගමන්ම රණවීර උසාවියට ගේන්නේ ලංකාවෙන් ඉස්තරම ලෝය කෙනෙක්. ඕ ඊට කලින් ඉතින් ළමයාව තියාගන්න බලාගන්න කෙනෙක්. අයියේ මට දරුවෝ නෑනේ. දරුවව මට දෙන්න. අපි දෙන්නම දීරවර්ධනලා. දීරවර්ධන නම ගෙනියන්න පුළුවන් හොඳ දරුවෙක්. මෙච්චර කාලයක් ඔයා දීරවර්ධන නමට වෛර කළා. දැන් මේක පාටම අපි උඩු හිතින් තමන් උපන් රට පරම්පරාව සමහර විට එපා කියයි. ඒත් යට හිතින් ඒ ගණන් දෙතුන් වතාවක් නෙවෙයි 10-12 වතාවක්ම හිතන්න වෙනවා. ඇයි? ඔයා හිතුවද මමත් තව නන්දිතා කෙනෙක් වෙයි කියලා? නෑ නෑ එහෙම නෙවෙයි. මම මේ දේවල් කියන්නේ වාගේ පෞල් ජීවිතයේ ප්‍රශ්නයක් ඇති කරන්න බලාගෙන නෙවෙයි. ඒ වුණාට ප්‍රියන්ත මට සලකනවට වඩා සලකන්නේ රණවීර මාමට. එහෙම කොහමද? ඇයි එහෙම කියන්නේ? මට තේරෙනවා. මම කිංකිණි ගැන හොයන්න බාර දුන්නේ ප්‍රියන්තට. මිනිහා කිංකිණි ගැන හොගක් දේවල් හොයාගත්තා. හැබැයි මේ ඉන්ෆර්මේෂන් වැඩි හරියක් දුන්නේ මට නෙවෙයි. රණවීර මාමට. මං එයාව අල්ල ගන්නම්කෝ. නංගි කිසිම දෙයකට හදිසි වෙන්න එපා. එම හදිසි වුණොත් අපි දෙන්නම පරාදයි. මම රණවීර මාමගෙන් හොගක් දේවල් ඉගෙන ගත්තා. එයාත් එක්ක හැප්පෙනව නම් හැප්පෙන්න ඕනේ. එයාටවත් නොදැනෙන්න. මම නංගිගේ අයිඩියා එක ඔළුවට දාගත්ත වගක් කාටවත් ඇඟ වෙන්න තියන්න එපා. විශේෂයෙන් ප්‍රියන්තට. පුංචි නෝනා දන්නවද ඉස්කෝලේදී අපිට උගන්වන්නේ පපුව වැඩ කරන්නේ ලප් ඩප්
ලබ් ඩබ් කියලානේ. ඒ තාලෙට මගේ ওই තාලේ වැඩි වෙලා ස්පීඩ් ලබ් ඩබ් ගාපු දවස් දන්නවද? අයිසේ අංකල් කාන්ති ඇන්ටිව මුලින්ම දැක්ක දවස වෙන්න ඇති. මෙයාගේ ඉස්සරව කියන්න එපා. මෙයා එතකොට උඩ යනවා. එදත් ඉතින් එහෙම වුණා තමයි. ඒ වුණාට මේ ළඟදි දවසක තමයි මගේ ওই ලබ් ඩබ් තාලේ ෆුල් ස්පීඩ් උනේ. ලබ් ඩබ් ගා. දන්නවද? ඉතින් අයිසේ අංකල් කියන්නකෝ ඒ කවද්ද කියලා. කොන්කල දෝනි කොන්කල දෝනි. ඇයි එදා පුංචි නෝනව එක්කන් එන්න මම බස් හෝල් එකට ගිය දවසේ මට පුංචි නෝනව එක්කන් එන්න බැරි වුණානේ. එහෙන් අදුර වැටිගෙන එනවා. මෙහෙන් බස් එනවා යනවා. පුංචි නෝන නෑ. ඔන්න ස්පීඩ් එක වැඩි වුණා. ලබ් ඩබ් ගන්න පටන් ගත්තා. ආමන්ත මහත්තයා අපි ලොකු මහත්තයාට කතා කරලා පොඩි කරදරයක් වුණා පුංචි නෝනෙව ගෙදර එක්කගෙන එනවා කියපුවාම අපිටත් කලබලයට මෙයා බස් වලට ඉන්නවා කියලා අමතක වුණා. ඕක තමයි කියන්නේ. ඔන්න කාන්තිටත් මාව අමතක වුණා. පේනවනේ නෝනේ. ඊට පස්සේ ඉතින් රෑ 8:00ට විතර මේගොල්ලන්ට මාව මතක් වෙලා මට පණිවිඩය ගියාට පස්සේ තමයි මං ගෙදර ආවටත් පස්සේ තමයි ස්පීඩ් එක නෝමල් උනේ. ලබ් ඩබ් ගන්න පටන් ගත්තේ. අම්මා තාත්තා ආමන්ත අයියා වගේම කාන්ති ඇන්ටි අයිසේ අංකලුත් මට හරි ආදරේනේ. නැතුව ආයි බොරුවකට කියනව නෙමෙයි අපේ පුංචි මහත්තයාට තරමටම නෝනටත් ආදරේ. ලෝකෙ මෙච්චර ආදරේ පිරුණු තැන් තියෙද්දි මගේ ජීවිතය අවුරුදු 20ක්ම ගත වුණේ. අර මෙතන අනම්මනම් කියලා පුංචි නෝනෙව ඇඬෙව්වා. අනේ සමාවෙන්න පුංචි නෝනේ. මං එහෙම මේ හිත රිද්දන්න හිතාගෙන කිව්ව නෙමෙයි නෝනේ. සමාවිල්ලන්න ඕනේ නැහැ අයිසේ අංකල්. මට ඇඬුනේ සතුටට. ආදරේ පිරුණු තැනක ඉන්න ලැබෙන එක මගේ වාසනාවක්. මට ඒ වාසනාව ලැබිලා තියෙනවා. සතුටට සමහරුන්ට ඇඬෙනවා. මටත් දවසක් ඇඬුණානේ සතුටට. කාන්ති ඇන්ටිව කසාද බැඳ දවසේ. අන්න කිංකිණි නෝනෙට තේරුණා. ඒ බැඳපු දවසේ මං සතුටට ඇඬුවා. ඊට සතියක් ගිහිල්ලා ඊට පස්සේ දිගටම ඇඬුවා. මේ වෙනකන් අඬනවා දුකට. අනේ මට උණ වියෝයා කියලා. අනේ අම්මා පල්ල මේ කටේ තරම. ඇයි? මගේ කට මොකද? ඔව් මගේ කට තමයි මොකද? ඈ? අපේ සුරවීර මහත්තයා. මේ කොහෙද දුවන්නේ? මෙන්න මේ වැඩේ ඉවර කරනවා. ඔයා කියනකන් හිටියේ වැඩේ ඉවර කරන්න. දැන් කොහොමද? දැන් මුකුත් ප්‍රශ්නයක් නැහැ නේ. බය වෙන්න එපා. ආයි කිසිම දවසක දුවට තාත්තා කරදර කරන්න නම් එන්නේ නැහැ. මා මෙහෙම කියන්නේ ලොකු විශ්වාසයකින් වගේ. ඔව්. ලොකු විශ්වාසකින්. යන්කම විස්තර කියන්න.
ඒ අමිතා අද කිංකිණි දුවට උගන්වනවා. මම යන්නේ කොහෙද? යන්නේ වෙලාවල් ඒ වගේ දේවල් අහන්න නැතුව ඉන්න කමක් නැහැ. මොකද්ද හොඳේ? ඉන්දුවර උසාවියට ගෙනියන්නේ අපිට බින්දින්න බැරි සාක්කි. කොන්කල දෝනි